අද දින කොළඹ දිස්ත්‍රික් සභාව සඳහා තෝරාපත් කරනු ලැබූ සභාපතිවරයාට කටයුතු කරන අපේ හේමක සේනානායක සෝරුව ඇතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාගෙම ඒ වගේම ඉප්පෙක් නෙවෙයි කියලා කිව්වට සාමාන්‍ය ජෙප්පෙක්ටත් වඩා හොඳට අපි ගැන කියපු ජේෂ්ඨ නීතිඥ අනුසුගුණසේකර සොල්ගාගෙන සහභාගී වෙලා ඉන්න සියලු දෙනාගෙන් තවසක්. අපි හිතනවාද විශේෂ අවස්ථාවක්. මෙතෙන් අපි විටින් විට මුණ ගැහිලා කතා බහ කරපු අය ඉන්නවා. ඒ වගේම පළවෙනි වතාවට අපි මුණ ගැහෙන බොහෝ පිරිසකුත් ඉන්නවා. ඉතින් අපි කල්පනා කරා ජාතික ජනබලවේගයේ විදිහට අපිට වැඩ ගොඩක් තිබෙනවා. එකක් ජාතික වශයෙන් කොහොමද අපි ජාතික ජනබලවේග ව්‍යාපාරයක් ඉදිරියට ගන්න. ප්‍රාදේශීය වශයෙන් කොහොමද අපි ජනතාවත් එක්ක සහසම්බන්ධයට ව්‍යාපාරයක් බවට පත් කරන්නේ. එනි තමයි අපි ජාතික වශයෙන් ජාතික ජනබලවේගයේ පෞරුෂයේ ඒ හැඩය තීරණය කිරීම සඳහා විවිධ ශාස්ත්‍රවලට නීතිඥ කණ්ඩායම්, විශ්වවිද්‍යාලාචාර්යවරුන්, පසු වෛද්‍යවරුන්, ඒ වගේම වෛද්‍යවරුන් ආදී සමාජයේ විවිධ ශාස්ත්‍ර නියෝජනය කරන කණ්ඩායම් විසින් අපි යම් බලවේගයක් ගොඩනගන්න ඕන කියලා. ඒ අනුව තමයි අපි දීර්ඝ කාලයක් සාකච්ඡාවක් තිබුණා. අපි නීතිඥ කණ්ඩායම් වල එකතුවක් අපි ගොඩනගන්න ඕන. ඒක අපි ජාතික වශයෙන් පැතුරුණු ව්‍යාපාරයක් බවට පත් කරන්න ඕන කියලා සාකච්ඡාවක් තිබුණා. මම හිතනවා අපේ හේමක සේනානායක සෝවිරය ඇතුළු නීතිඥවරයන්, නීතිඥ මහතුන් ගණනාවක් පහුගිය කාලේ පුරා විවිධ සාකච්ඡා කරලා අද අපි කොළඹ දිස්ත්‍රික්කයේ සභාව හැටියට සමුළුව හැටියට එළි දක්වන අවස්ථාව තියෙනවා. මම හිතනවා මේ අවස්ථාව සාර්ථක කරගන්න ඒ කටයුතු කරපු සංවිධායක මඩුල්ලට, සහෝදරයන්ට, සහෝදරවරුන්ට බෙහෙන් විශ්වාසවන්ත වෙන තම සාර්ථක සමුළුවක් මේ අවස්ථාව අපිට පවත්වන්න හැකියාව ලැබෙන පිළිබඳ. ඒ වගේම අපි කවුරුත් දන්නවා මේක අලුත් දෙයක් නෙවෙයි. අපේ රට මේ වෙලාවේ විශාල සමාජ ඛේද වාචකයකට අපි මුහුණ දීලා දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කරලාද ආර්ථික සහ දේශපාලන එකක් ආර්ථික ප්‍රතිපත්ති, දෙක දේශපාලන සංස්කෘති. ඇත්තට එකට ගත්තත් කමක් නැහැ දේශපාලන සංස්කෘතිය. මේ අර්බුදයේ විශාල පංගුවක් නියෝජනය කරේ අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය. එනිසා දිගු කාලයක් ගමන් කරමින් තිබෙන දේශපාලන සංස්කෘතිය සහ මේ ආර්ථික ප්‍රතිපත්තීන් හේතු කොටගෙන අපේ රටේ විශාල අර්බුදයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. දැන් අපි කවුරු ඒ අර්බුදය අපිට දැනෙනවා. උස්සියට ගියපුවා, එහෙම නැත්නම් සෙඩ් එකට ගියපුවා, එහෙම නැත්නම් කඩේට ගියපුවා. අපි කාට ඔබට සමහර විට නඩුවක් අරගෙන කලින් ආපු කෙනා දැන් එනකොට දැනෙන්න පටන් ගන්න මේ අර්බුදයේ ස්වභාවය. මම චුට්ටක් මේ අර්බුදයේ ගැඹුර ගැන ඔබට යමක් පැහැදිලි කරන්න පොඩි පැහැදිලි කිරීමකට. අපේ අර්බුදයේ ප්‍රධාන පංගුවක් තමයි අපි කවුරුත් දන්නවා ලෝකයේ. තවදුරටත් උදකලා වෙලා නැහැ. ලෝකේ වෙළඳ පොලෙන් ගැට ගිහිල්ලා තිබෙනවා. sannivedanayen ගැට ගිහිල්ලා තිබෙනවා. තාක්ෂණයෙන් ගැට ගිහිල්ලා තිබෙනවා. ඒ නිසා ලෝකයේ කිසි රටකට තවදුරටත් තනිවම උදකලාව ජීවත් වෙන්න බෑ. තනිව උදකලාව ජීවත් වීම සඳහා කවුරු හරි යෝජනා කරනවා නම් ඒක සතවර්ෂ දෙකකට වඩා ඈත අතීතය. වර්තමාන ලෝකෙ කොට ගිහිල්ලා තිබෙනවා. එකට ගැට ගැහිලා තියෙන එක අපිට විශ්ව ගම්මානයක් කියනවා, ගෝලීකරණය කියනවා, එක යායක් කියනවා. මොන විදියට ගත්තත් ලෝකෙ එකට ගැට ගැහිලා තිබෙනවා. ඒ නිසා මේ එකට ගැට ගැහිලා තියෙන ලෝකේ වෙළඳ පොලෙන් අපිට මිදින්න බෑ. මිදිය යුතුත් නැහැ. ලෝකේ අත්පත් කරගන්නා තාක්ෂණي, ලෝකේ අත්පත් කරගන්නා යහපත් නිෂ්පාදන, ලෝකේ අත්පත් කරගන්නා මහා වේගවත් නිමෙව් අපේ රට ගලාගෙන ඉන්නේ. ඒකේ වැරද්දක් නැහැ. එඳා ලෝකයේ මේ වෙළඳ පොලත් එක ගැට ගැහිලා තිබෙනවා. හැබැයි වෙළඳ පොළ අපි කැමතුණත් අකමැතුණත් ප්‍රධාන මුදල් ලේඛකයා තමයි ඩොලර්. ඒතර අපේ රටේ පෞද්ගලික කාලේ අපි මේ ආර්ථිකය පුපුරා ගියපු එක තැනක් තමයි අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න අසමර්ථ වුණා. වසරකට අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය තිබෙනවා. ඒ ඩොලර් ප්‍රමාණය අපි උපයාගත්ව තිබෙනවා. නමුත් අපිට උපයා ගන්න අසමර්ථ වුණා. 1977 දී
අපේ ආනයන අපනයන අතර පරතරය අපිට බහණ්ඩ ගේන්න ගිහපු වියදම් වලින් බහණ්ඩ යවලා ලැබපු මුදල් ගණනය කරපුවාම අපිට ඩොලර් මිලියන 40ක් ඉතුරු වුණා. 77 තිබුණු ධන වෙළඳ ශේෂය 1977 දී අපේ ලෝක වෙළඳාමෙන් 200න් එකක් අපිට අයිතිව තිබුණා. 0.5. ලෝකේ ඩොලර් 200ක වෙළඳාමක් වුණා නම් අපිට ඩොලර් එකක් ගලාගෙන ආවා. හැබැයි මොකද උනේ? ක්‍රමානුකූල ලෝක වෙළඳ පොලේ පංගුව අපේ අඩු වෙන්න පටන් ගත්තා. 2020 වෙනකොට අපේ ලෝක වෙළඳ පොලේ අපේ පංගුව 0.05යි. ඒ කියන්නේ 2000න් එකයි. ඩොලර් 2000ක වෙළඳාමක් වුණත් අපේ ඩොලර් එකක් ගලාගෙන එනවා දෙක. හැබැයි අපිට 200න් එකක් අයිතිව තිබුණා. අපේ වෙළඳ පොල ඇකුළු වුණා. එනිසා අපේ ආනයන සහ අපනයන අතර පරතරය වර්ධනය වුණා. 2021 වසරේ බැලුවොත් ආනයන අපනයන අතර පරතරය ඩොලර් මිලියන 8100යි. අපිට බහණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 20600ක් වැය වෙලා තිබුණා. අපිට බහණ්ඩ අපනයන කරලා හම්බුනේ ඩොලර් මිලියන 10500යි. ඒ කියන්නේ ඩොලර් මිලියන 8100ක හිගයක් තියෙනවා. මේ ඩොලර් මිලියන 8100 විතරක් නෙවෙයි අපිට මේ 2022 වසර බැලුවොත් අපිට 2022 වසරේ අපි ගෙවිය යුතු ණය වාරකය ඩොලර් මිලියන 6700යි. ඒතර අපිට 8100ක වෙළඳ හිගයක් තිබෙනවා. 6700ක ණය වාරකයක් තිබෙනවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන නේද 1450ක 1400ක වගේ අපි උපයා ගන්නවා. ඩොලර් බිලියන එකමාරනේ ඩොලර් බිලියන 15ක් විතර අපි උපයා ගන්න ඕන අතිරේක වශයෙන්. ඉතින් මේක අපිට 80 ඉඳන් තිබුණා. අපි මේක පියවගත්තේ අපි ණයක් ගත්තා තියෙන එකක් විකුණගත්තා. හැබැයි 2020 වෙනකොට අපි මුහුණ දීපු අර්බුදය තමයි අපිට මේ අර්බුදය පියවගන්න කවුරුත් ණය දෙන්නේ නැතුව ගියා. ජාත්‍යන්තර සමාගම් කිව්වා අපේ රටේ ආර්ථික විශාල කඩාවැටීමක් තියෙන්නේ ණය දීම අවදානම් කියලා. ඒතර අපි ණය දුන්නේ නැහැ. ඒතර මහ බැංකුව සතු ඩොලර් මිලියන 7300ක් තිබුණා. මේක අපි වියදම් කරන්න පටන් ගත්තා. මේ අවුරුද්ද ආරම්භ වෙනකොට අපිට උනේ ණය දෙන්නෙත් නැහැ, විකුණන්න කියලා ලොකු දෙයක්වත් නැහැ. සංචිතත් හදුනා. එතන මොකද උනේ අපි? කිරිපිටි ආනයනේ, ගෑස් ආනයනේ, තෙල් ආනයනේ නේද? සියල්ලම කඩාවැටෙන්න පටන් ගත්තා. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ අපි මුහුණ දීපු අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපි උපයා ගන්න අසමත් වීම. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් විතරක් නෙවෙයි මතක තබා ගන්න. අපේ භාණ්ඩාගාරයට රුපියලුත් මදි. දැන් වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ ඩොලර් හිගිය පිළිබඳ. දැන් රුපියල් විශාල හිගයක් තිබෙනවා. 2021 මුල් මාස 4 භාණ්ඩාගාරයට ලැබුණේ ඩොලර් බිලියන රුපියල් බිලියන 482යි. රුපියල් බිලියන 482යි භාණ්ඩාගාරයට ලැබුණේ. භාණ්ඩාගාරේ වියදම් කරලා තිබුණා ණය වාරිකයේ වෙනුවෙන් බිලියන 310ක්, පොලී වාරිකයේ වෙනුවෙන් බිලියන 366ක්, රජයේ අනෙකුත් වියදම් වෙනුවෙන් බිලියන 1002ක්, ඒ කියන්නේ බිලියන 1678ක්. භාණ්ඩාගාරයට ලැබෙන්නේ බිලියන 482යි. භාණ්ඩාගාරයේ වැය කරා 2021 මුල් මාස 4 බිලියන 1678ක්. ආසන්න වශයෙන් අපි 120න් බෙදුවොත් භාණ්ඩාගාරයකට දවසකට ලැබෙන්නේ ඩොලර් බිලියන 4යි. දවසක් භාණ්ඩාගාරයේ වියදම් කරන්න ඕන ඩොලර් බිලියන 14ක්. දවසකට ලැබෙන්නේ කෝටි 1400යි. දවසක වියදම කෝටි 1400යි. දවසකට ලැබෙන්නේ කෝටි 400යි. දවසකට මඩි කෝටි 1000ක්. මෙතන තමයි අපි ආර්ථිකය තිබෙන්නේ. අපේ රජයේ ආදායම් වලින් භාණ්ඩාගාර ලැබෙන මුදල් වලින් අපි 58ක් වියදම් කරනවා රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට. අපිට 72ක් අවශ්‍ය වෙනවා පොලි වාරිකය ගෙවන්න. ණය නෙවෙයි උදේ පොලි වාරිකය විතරක් ගෙවන්න. ඒක රුපියල් 100ක් අපිට ලැබුණොත් රුපියල් 58ක් වැය වෙනවා රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න. රුපියල් 72ක් අපිට අවශ්‍යයි පොලි වාරිකය ගෙවන්න. අඩුම තරමේ මේ දෙකටවත් භාණ්ඩාගාරයේ සල්ලි ලැබෙන්නේ නැහැ. රුපියල් 100ක් ලැබුණොත් අපිට 130ක් ඕන. ණය පොලි වාරිකය ගෙවි. ණයවල පොලි වාරිකය ගෙවීම සහ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම. එනිසා මෙන්න මේ අර්බුද ප්‍රධානකම තව ගොඩක් තියෙන අතරම ප්‍රධාන වශයෙන් අපේ රටේ රජයට අවශ්‍ය වෙන වියදම් නැතිකම, රජයට අවශ්‍ය වෙන ඩොලර් නැතිකම, රටට අවශ්‍ය වෙන ඩොලර් නැතිකම තමයි මේ ප්‍රශ්නේ කඩාවැටෙන්න පටන් ගත්තේ. එනිසා විවිධ ලෙස කඩාවැටෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අපිට කාට හරි හිතෙන්න පුළුවන් දැන් ටිකක් තෙල් තියනවා වගේ, ගෑස් තියනවා වගේ කියලා අපිට හිතන්න පුළුවන්.
හැබැයි මේක සම්පූර්ණ මාර්තු මාසෙ තිබ්බට වඩා අර්බුදේ ලොකුයි. මාර්තු මාසයේ අපි ණයත් ගෙවාගෙන තමයි තෙල් ගෙනාවේ. හැබැයි අපි අප්‍රේල් මාසේ 8 වෙනිදා මහ බැංකුවේ අධිපතිතුමා ඒ තීන්දුව ගත් එක පිළිබඳ විවාදයක් තියෙනවා. එතුමා තීරණයක් ගන්නවා අපි ණය ගෙවන්නේ නැහැ කියලා. විදේශීය සමාගමද අපි ගත්තු ණය ගෙවන්නේ නැහැ. දැන් අපි ණය ගෙවන්නේ නැහැ. හරිද? පහුගිය අප්‍රේල් ඉඳන් මේ අගෝස්තු වෙනකොට ඒ මාස පහේ අපි ගෙවන්න තුන ණය මුදල් වල එකතුව ඩොලර් මිලියන 1490යි. සමාන 2490. සාමාන්‍ය මාසයකට අපිට ඩොලර් මිලියන 300ක වගේ එකක් තියෙනවා. සාමාන්‍ය අපිට ජූලි මාසෙ තිබුණා ඩොලර් බිලියන එක බෙදුම් කරගෙන. ඒ ඔක්කොම එකතු කරපුවම ඩොලර් මිලියන 2490ක අපි ගෙවුවේ. අපි මේ මාස පහක ගෙවන්න ගියා නම් මොකද වෙන්නේ? තෙල්, ගෑස්, කිරිපිටි මේ කිසිවක් නෙවෙයි ණය ගෙවන්නත් මම. ඒ නිසා සමහර අය හිතනද මාර්තු වලට වඩා හොඳයි කියලා. මාර්තු වලට වඩා හොඳ නෑ. මාර්තු වල අපිට අරබුදේ තිබුණේ ණයත් ගෙවාගෙන තෙලුත් ටිකක් ගෙනාවා. හැබැයි දැන් අපි ණය ගෙවන්නේ නැතුව තෙල් ගේනවා. අපි ගෙවන්න තිබුණ ණය මාර්ගය ඩොලර් මිලියන 2490යි. අපිට ඩොලර් මිලියන 2490ක් ගෙවන්න නැහැ. හරිද? ඒ නිසා අපිට හැම වෙලාවෙම ඉන්න පුළුවන් ණය ගෙවන්නේ නැහැ කියලා. අපි ඕනෑම කෙනෙක් අපි දන්නවා. ඕනෑම කෙනෙක් ණයක් දෙන්නේ නැවත ණය අය කර ගැනීමේ අපේක්ෂාවෙන්. ඕනෑම කෙනෙක් ණයක් දෙන්නේ නැවත ණය අය කර ගැනීමේ අපේක්ෂාවෙන්. දැන් අපි ආණ්ඩුව ඒකපාර්ශ්ව තීරණයක් කරන් දෙන අපි ණය ගෙවන්නේ නැහැ කියලා. දැන් මොකද වෙන්නේ? කවුරුත් එක අපිට ණයක් දෙන්නේ නැහැ. දෙක ඔයගොල්ලෝ දන්නවා මේ ongoing projects දැන් දුවන ව්‍යාපෘති තියෙනවා. අපි ගත්තොත් කටුනායක එයාපෝට් එකේ සංවර්ධන ව්‍යාපෘතියක් තිබුණා. ඒකට ණය දෙන්නේ ජපන් ජයිකා ආයතනයේ කොන්ත්‍රාත්කරු ටයිසි. දැන් ඒගොල්ලෝ මේ ව්‍යාපෘතිය අධීරයෙන් තමයි ණය දෙන්නේ. හැබැයි අපි ණය ගෙවන්නේ නැහැ කියලා තීරණයක් ගත්තාම මොකද කරන්නේ? එතනින් එහා ඉදිකිරීම වලට අපි ණය දෙන්නේ නැහැ ව්‍යාපෘතිය නතර වෙනවා. ඊළඟ තව ව්‍යාපෘතියක් තිබුණා කඩවත මීරිගම. ඒකට ණය දෙන්නේ මේ චයිනා එක්සිම් බැංකුව. අධීරයෙන් ණය දෙන්න තියෙන්නේ. දැන් මොකද කරේ? අපි ණය ගෙවන්නේ නැහැ කියලා තීරණය කරා. ඉතුරු අධීරයට ණය දෙන එක නතර කරා. රට පුරා විසිරුණු පැතිරුණු කුඩා ව්‍යාපෘති තිබෙනවා. ඔය මේ විදේශ ව්‍යාපෘති, විදේශ ආයෝජන හරහා ව්‍යාපෘති ඒ සියල්ල නතර වෙලා තිබෙනවා. ඒක විසින් අපි ඉදිකිරීම් කර්මාන්තේ මුළුමනින්ම ඇකිලිලා තිබෙන්නේ. මා දන්නවා ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම් සමාගම් වල ඉංජිනේරු මහතුරු ගෙදර තියලා තිනවා. පඩිය පැය භාගයක් දීලා. ඒතර මේක ආර්ථික විශාල ඇකිලීමකට භාජනය වෙනවා. මම දැක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තිබුණා. මේ වසරේ අපේ ආර්ථික වර්ධන වේගය ඍණ 8.7යි කියලා. මම හිතන 8ට ආසන්න වේ 7. 8ට ඍණ 8.7ක්. ඒ කියන්නේ සම්පූර්ණ ආර්ථිකය ඇකිලෙනවා. ආර්ථිකය ඇකිලෙනකොට මොකද වෙන්නේ? භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ප්‍රමාණය තව අඩු වෙනවා. මොකද ආර්ථිකය පළල් වෙනවා, ආර්ථිකය ප්‍රසාරණය වෙනවා, භාණ්ඩාගාරයට දැනෙ ලැබෙනවා. ආර්ථිකය ඇකිලෙනකොට භාණ්ඩාගාරයට තව ආදායම් මාර්ගෙ අඩු වෙනවා. ඒ නිසා මේක චක්‍රීය අර්බුදයකට අපි මුහුණ දීලා තිබෙනවා. එකක් එකිනෙකට ගැට ගැසී යන අර්බුදයක්. ණය ගෙවන්න බෑ. අපි ණය ගෙවිය යුතුයි. ණය ගෙවුවොත් බඩු ගේන්න විදියක් නැහැ. ණය නොගෙවුවොත් අපේ ව්‍යාපෘති ඔක්කොම නතර වෙනවා. ඉදිකිරීම් කර්මාන්තේ කඩා වැටෙනවා. ඒක සියල්ල පැතිරෙමිය. මේකේ භයානකම තැන තියෙන්නේ ඉදිරියේදී අපේ මූල්‍ය ශේෂ්ත්‍රයට මේ අර්බුදය ඉද කියලා. අවසානට මම දැක්කා පහුගිය සිකුරාදා භාණ්ඩාගාර බිල්පත් යන්නේ 32% පොලියට. 32%කට යන්නේ භාණ්ඩාගාර බිල්පත්. සාමාන්‍යයෙන් අපි නේද භාණ්ඩාගාර බිල්පත් වලට වඩා 3%ක් 4%කින් තමයි බැංකු පොලි අනුපාතික වැඩියෙන් තිබුණා. දැන් 32%කට භාණ්ඩාගාර බිල්පත් යනවා. ඕඩි එකක් බැංකු අයිරාවත් 35%ට යනවා. ඒක වෙන්නේ මොකද්ද? සියලු සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල කඩාවැටීමකට මුහුණ දෙනවා. ඒ නිසා සමස්ත ආර්ථිකේ කුඩා වෙමින් ඇකිලිමිය යන ගමනකට මුහුණ දෙන්නේ. ඒ නිසා මේ අර්බුදය තව තීව්‍ර වෙනවා. එහෙනම් මේ අර්බුදයට ආණ්ඩුව තෝරාගෙන තියෙන උපාය මාර්ගය මොකක්ද? එකක් ආණ්ඩුව කල්පනා කරනවා මම ඔයගොල්ලෝ දකින්න නැති නන්දලාල් මහත්මයාගේ ප්‍රකාශය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කරපු ප්‍රකාශය.
පළවෙනි රැල්ල වගේ නෙවෙයි දෙවෙනි රැල්ල. දෙවෙනි රැල්ල පීඩාවට එරෙහිව පැන නගින රැල්ල බවට පත් වෙන්න පුළුවන්. ඒක මහා ලේ වැගිරීමක් දක්වා ගමන් කිරීමේ අනතුරු තියෙනවා කියන්නේ. සරල කතාව අපේ රටේ මහා බැංකුවේ අධිපතිවරයා කියන්නේ. පළවෙනි අරගලයට වඩා දෙවෙනි අරගලයේ තමන්ගේ පීඩිතභාවය පිළිබඳ ප්‍රශ්නයකට පැන නගින්නේ. ඒක ලේ වැගිරීමක් දක්වා තල්ලුවීමේ අනතුරකට මුහුණ දීනවා කියලා ඕක කියනවා. එයි ආණ්ඩුව එවැනි නැගිටීමක් මැඩපැවැත්වීම සඳහා උත්සාහ කරන්නේ සමාජ බිය කරලා. සෝෂල් ෆෝබියා. දැන් ආණ්ඩුවෙන් ඇවිල්ලා තියෙනවා. දැන් මම දන්නවා අපේ ප්‍රසිද්ධ අපි දන්න අය ටීවී එකේ දාන මෙන්න මෙයා හොයලා දෙන්න කියලා. අපේ වේදිකාවෙත් ඉන්නවා රැස්වීමෙත් කතා කරනවා ප්‍රෙස් කොන්ෆරන්ස් එකත් කියනවා ටීවී එකේ දානවා මෙයා අඳුරනවද? ඒතර ගියපු ඔක්කොම බලන් ඉන්නවා මගේ ෆොටෝ එකක් එයිද දන්නේ නැහැ. බිය. නැත්තම් මේ මට වඩා ඔයගොල්ලෝ දන්නවනේ මේ අත්අඩංගුවට ගන්න ඔක්කොම නේද? අධිකාරී මහේස්ත්‍රාත්තුමා ගේන පොලිස් නිලධාරියට බැනලා තමයි යපදින්නේ. ඒත් පහුවදා ගේනවනේ. කියන්නේ හරිද? එක දවසක් බැනනවා දෙක නේ ඒකට පුළුවන් මං හිතන්නේ. නේ ඉතින් බැනලා ගේන. ආයෙ ගේනවා. ආයෙ බනිනවා. ආයෙ ගේනවා. එයි සමාජෙ බිය කරන්නේ. මෙයාගේ උපක්‍රමයේ වෙලා තියෙන සමාජයේ බිය ජනක තත්ත්වයකටපත් කරනවා. ඒ වගේම අපි දැක්කා මේ මර්ධනයේට නේද ඒගොල්ලෝ උපයෝග කරගෙන තියෙනවා ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත PT එක සම්පූර්ණ වැරදි. මේ නෙගටිව් මොකද ත්‍රස්තවාදී වැළැක්වීම පනත එකට වැටෙන්නේ කොහොමද? නිසා මේ බිය කර උදකලා කරලා තනි කරලා බය කරන්න හදන්නේ මේ. බය කළා සමාජයේ භීතියට ලක් කිරීම ඒගොල්ලන්ට ඕන. මොකද වෙන්නේ එතකොට? කෙනෙක් එක්ක කතා කරන්නේ නැහැ, දුරකථනෙන් කතා කරන්නේ නැහැ, මූව් වෙන්නේ නැහැ, රැස්වීමකට එන්නේ නැහැ, සමන් දෙන්නේ නැහැ. නිසා ඒගොල්ලෝ කල්පනා කරනවා මේක බය කරලා මට පවත්වන්න පුළුවන් කියලා. හැබැයි හරිය පැහැදිලි. දැන් සිද්ධ වෙලා දීදී තමයි එයා බය කරලා පාලනය කරන්න දරන උත්සාහයම තමයි එයාට පාරවල ලක්ලා තියෙන්නේ. ඒකයි අද දිනවත් විශේෂයි. බය කරලා සමාජයේ පාලනය කිරීම සඳහා දරන උත්සාහයම පෙරලා වුන්ට එරිවද නැගී සිටින තත්ත්වයක්පත් වෙනවා. එක උපක්‍රමයක් ඕනේ. දෙවෙනි උපක්‍රමේ ඔවුන් කෙසේ හෝ උන්ගේ ත්‍රාඩ වලල්ලේ බල කඳුර ශක්තිමත් කරගන්න ත්‍රාඩ වලල්ලක් තියෙනවා. ඒ ත්‍රාඩ වලල්ල මත තමයි උන්ගේ පැවැත්ම තියෙන්නේ පොදු ජනයා මත නෙවෙයි. එනිසා උන් කල්පනා කරන ඒ ත්‍රාඩ වලල්ල කොහොමද උන් සතුටටපත් කරන්නේ? ඒ ත්‍රාඩ වලල්ල සතුටටපත් කිරීම සඳහා තමයි දැන් අමාත්‍යදුර මොකද රාජ්‍ය අමාත්‍යදුර 37ක් ලබා දුන්නා. මතන හෙට විතර තව අමාත්‍යදුර 12ක් විතර ලබා දුන්න අවස්ථාවේ ඇමතිවරු 30යි රාජ්‍ය ඇමතිවරු 40යි. ඉතින් ඇමතිවරු තව 13ක විතර හිගයක් තියෙනවා. රාජ්‍ය අමාත්‍යවරු 3 දෙනෙක් විතර තියන් ඉන්නවා. කොහොමත් හිස්තැනක් එකක් දෙකක් තියන් ඉන්නවා. අර අරබුදයක් වෙලාවක ඒගොල්ලෝ අනිත් පැත්තෙන් කෙනෙක් කරන් ඔක්කොම අපිත් එක්ක ඉන්නවා කියලා පෙන්නන්නේ. හැමදාම හිස්තැනක් තියන් ඉන්න ඔක්කොම පුරවන්නේ. අර බජට් එකක් එන වෙලාවට එක්කෙනෙක් කරන් කියන ඔන්න ඔක්කොම අපිත් එක්ක. ඒගොල්ලෝ විශ්වාසය තබන්නේ පොදු ජනයා මත නෙවෙයි. පොදු ජනයා මේ වෙලාවේ මොකද්ද තිබුණේ? පොදු ජනතාවගේ ඉල්ලීමට හාත්පසින්ම හිට ගන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? ඒගොල්ලෝ තමන්ගේ බලපෑවත්ම පිළිබඳ විශ්වාස කරන්නේ කොතනද? ත්‍රාඩ වලල ශක්තිමත් කිරීම. උන්ට අමාත්‍ය දුර ලබා දීම, උන්ට නිලධාරි මණ්ඩල ලබා දීම, උන්ට ආරක්ෂාව ලබා දීම, ඔවුන් හරහා මේ පාලනය කරන්න පුළුවන් මේගොල්ලෝ විශ්වාස කරනවා. හැබැයි ඔවුන් හැමදේනම තේරුම් ගන්න ඕනකමක් තියෙනවා. මේ නැගිටීමේ ඇවිල්ලා තියෙන හුදු දේශපාලන කෝණයකින් නෙවෙයි. මේ නැගිටීමේ එමින් තියෙන්නේ ජනතාවගේ ජීවත් වීම පිළිබඳ පීඩාව පිළිබඳ ප්‍රශ්නයකින්. ඒ නිසා නීති වලින්, රෙගුලාස් වලින්, අනපනත් වලින් සමාජයේ බිය වැද්දීමෙන් මේක පාලනය කරන්න බෑ. එහෙනම් මේකට උත්තරේ තියෙන කොතනද? මොකද්ද අපි කරන්නේ? විශේෂයෙන්ම මම හිතනවා මේ ආණ්ඩුවට දැන් ජනවරමක් නැහැ. මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ මේ රට පාලනය කරන්න. විශේෂයෙන් මේ ජනාධිපතිවරයා මා නීතිඥ මාතෘ හැටියට මා නීතිය ගැන උගන්වන්න යනවානේ. ඔබ අවධානයට ගන්න කරුණක් මම පොඩ්ඩක් ඉදිරිපත් කරන්න. දැන් අපේ ආණ්ඩු ක්‍රියාවස්ථාවේ මම විජේ බණ්ඩාර තමයි වෙන්නේ මම. ඒ කියන කිනට වඩා ආණ්ඩු ක්‍රියාවස්ථාවේ 4 වෙනි වගන්තිය බලවත් වගන්තිය. සරත්දින් සිල්ල මහත්මයා දීපු තීන්දුවක් තියෙනවා. 4 වෙනි වගන්තිය කියවන්න ඕන 3 වෙනි වගන්තියද ඒකාබද්ධ කරගනිමු. අපි ඉදිරිපත් කරපු 20 වෙනි සංශෝධනයේ ජනමත විචාරණයක් ඉල්ලුවා. ඒ 20 වෙනි සංශෝධනය අපි 4 වෙනි වගන්තියට සංශෝධනය ගෙනලා තිබුණා. එදත් අධිකරණ නඩු ලබා දුන්නේ 4 වෙනි වගන්තිය කීවිය යුත්තේ 3 වෙනි වගන්තියත් එක්ක සම්බන්ධයි. 3 වෙනි වගන්තිය කියන්නේ මොකද? ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබඳව. ඒතරේ පරමාධිපත්‍ය කොහොමද බෙදී යන්නේ? කොහොමද පරමාධිපත්‍ය
ක්‍රියාත්මක වෙන්නේ කියන එක හතරවෙනි වගන්ති පැහැදිලි කරනවා. ඒක එක තැනක පැහැදිලි කරනවා මෙහෙම. රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය. රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය රටේ ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනාධිපතිවරයෙක් විසින් ඉටු කළ යුත්තේ. දැන් මෙයා රටේ ජනතාව තෝරන්නේ. මෙයා පත් වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වෙනි වගන්තියේ තියෙනවා පුරප්පාඩුවක් ඇතුළු ජනාධිපතිවරයෙක් පත් කරගන්නේ කොහොමද? ඒ පුරප්පාඩුවක් ඇතුළු ජනාධිපතිවරයෙක්. දුරේ හිස්සුනොත් කොහොමද පත් කරගන්නේ? හැබැයි එයාට බලය උපදින්නේ කොතනින්ද? එයාට බලය උපදින්නේ ජනතාවගෙන්. ජනතාව සතු පරමාධිපත්‍ය බලයේ විධායක කොටස ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනාධිපතිවරයෙක් විසින් ඔබ වන්නේ. දැන් මම ජනාධිපති තෝරගන්නේ. ජනතාව විසින් තෝරාපත් කරන්නේ. ඒ නිසා එකක් මම හිතනවා මෙතන ඔගොල්ලෝ ප්‍රශ්න කරන්න නේද? මට හැඟීමක් තියෙනවා මෙතන තියෙනවා ගැටලුවක් කියලා. මේ අසීමිත බලයක් එයාට ලැබෙන්නේ විධායක බලය අර අසීමිත බලයක් එයාට ලැබෙන්නේ ජනතාව විසින් එයාට තෝරාපත් කරගන්න නිසා මෙයා කවුද තෝරගන්නේ? ජනතාව විසින් ජනාධිපතිවරුත් නෙවෙයි පාර්ලිමේන්තුව තෝරගන්නේ. ජනාධිපති පැත්තකින් තියෙනවා. તો ජනතාව විසින් පාර්ලිමේන්තුවට විසින් තෝරාපත් කර ගැනීම ප්‍රතික්ෂේප කරලාද පුද්ගලයෙක් කොහොමද ජනතාව විසින් තෝරාපත් කරන ලබන ජනාධිපතිවරයෙක් ලැබෙන විධායක බලය හොබවන්නේ කොහොමද? ටිකක් ප්‍රශ්න ගන්න කියන මගේ ඉල්ලීමක් තියෙනවා සුළු සාකච්ඡා කරමු. දැනෙනවා එතන ප්‍රශ්නයක් තිබෙන බව. හරි. නිසා විවස්ථානුකූලව ඔහුගේ බලය ප්‍රශ්න වෙනවා. දෙක මේ රාජපක්ෂ කඳවුරට ලැබුණු ජනවරමේ පතුලේ මොකද්ද තිබුණේ? රාජපක්ෂ පාලනය ගොඩනැගෙන හේතු දෙකක් තිබුණා. එකක් තමයි ගෝඨාභය. දෙක 15-19 ආණ්ඩුවට තිබුණ විරෝධය. 15-19 ආණ්ඩුව එන ඕනෑම ඡන්දකදී පරාජයටපත් කිරීම සඳහා ජනතාව ලෑස්තිලා හිටියා. ඒ නිසා තමයි ලංකාවේ මෑත ඉතිහාසයේ මහා ආණ්ඩුව තියාගෙන පළාත් පාලන ඡන්ද පෙරදුනා. 2018 මහා පළාත් පාලන මැතිවරණ පෙරදුනා මහා ආණ්ඩුව එක්සත් ජාතික මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ තියාගෙන පළාත් පාලන මැතිවරණ කොච්චර පරාදද? මේ කොහෙද? මහරගම වගේ ආසන ගත්තාම නගර සභාව ගත්තාම මේ පෙරදුණු ආකාර ගත්තාම නමක් ගමක් මුකුත් නැහැ විරෝධයට කියලා ඡන්දෙ දුන්නා. පස්සේ තමයි මේගොල්ලෝ නේද කියලා. ඒක මම කියන්නේ. ඔව් ඉතින් මම මේ කියන්න හදන්නේ එතකොට ඒකේ පතුලේ තිබුණේ මොකක්ද? 15-19 ආණ්ඩුවට තිබුණු විරෝධය විසින් තමයි මේ ජනවර්ම නිර්මාණය වෙන්නේ. මහ බැංකු මංකොල්ලේ ප්‍රධාන සාධකය, හම්බන්තොට වරාය විකිණීම තවත් සාධකය, පාස්කු ප්‍රහාරය තවත් සාධකය. මේ සාධක මත තමයි මේ බලය නිර්මාණය වෙන්නේ. හැබැයි එහෙනම් ඒ බලය මොකක්ද? ඒ ජනවරම රනිල්ට එරෙහි ජනවරම. તો රනිල්ට එරෙහි ජනවරමක රනිල් කොහොමද උරුමකාරය වෙන්නේ? ප්‍රශ්න තියෙනවා. එනිසා අපි අපේ රටේ ප්‍රජාතන්ත්‍ර ජනවරම ගැන කල්පනා ජනතාවගේ මැන්ඩේට් එක ගැන අපි හිතනවා නම් මේක සදාචාරාත්මක නෙවෙයි. දැන් රනිල් වික්‍රමසිංහ අපිට මතකයි 2018 දින 52 කුමන්ත්‍රණයට විරුද්ධව නීතිඥ කණ්ඩායම කොම්පාර්ට බැස්ස. අපි එකයි අහන්නේ. 2018 ඔක්තෝබර් මාසයේ සිද්ධ වුණු ඒ කුමන්ත්‍රණයට වඩා මේක වෙනස් වෙන්නේ කෙසේද? 18 කුමන්ත්‍රණයක් තියෙන මොකද්ද? රාජපක්ෂට එරෙහිව ජනවරමක් ලැබෙනවා. ඒ ජනවරම මෛත්‍රී නේද? ඒක පාවා දීලා රාජපක්ෂ අගමැති කරනවා. ඒකනේ තිබුණේ ජනවරම. ඒ වෙලාවේ මෛත්‍රී රනිල් ආණ්ඩුවට ලැබුණ රාජපක්ෂට එරෙහි ජනවරම. તો 18 වෙනිදා අපි 2018 ඔක්තෝබර් මාසේ දින 52 ආණ්ඩුව ප්‍රධාන තර්කය ආවේ දේශපාලන තර්කය ආවේ ජනවරමට එරෙහි නේද? රාජපක්ෂට එරෙහිව ජනවරමකින් මෛත්‍රීපාල රාජපක්ෂ අගමැති කරනවා. දැන් මේක වෙනස් වෙන්නේ කොහොමද? 2018 දින 52 ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ මාර ප්‍රශ්නයක් නම් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. තරන් වික්‍රමසිංහ අපි අහනවා. ඒ නිසා මේ බලය ජනවරමට ප්‍රතිපක්ෂයි. තුන්වෙනි කරුණ ගත්තොත් ජනාධිපති ගෝඨාභය යන්නත් අගමැති මහින්ද රාජපක්ෂ යන්නත් ආපු සටන් පාඨම මොනවද? නිකම් පෙරඳගෙන ජනතාවගේ නැගිටීමක් කරා තමයි පළබාරේ.
ඒතර ජනතාව නැගිටින්නේ යම් අපේක්ෂාවන්. දැන් ජනතාව යම් අපේක්ෂාවන් එක්ක නැගිටිනවා. හැබැයි බලයක් ගොඩ නැගෙනවා ඒ අපේක්ෂාවට ප්‍රතිපක්ෂ. දැන් ගෝඨාභය අඩුම තරමයට ජනතාවගේ මැන්ඩේට් එකක් තිබුණා. එතකොට ගෝඨාභය ගෙදර යන්න කියන්නේ මොකටද? ජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනිව ගෝඨාභය කටයුතු කරනවා. ජනතාවගේ අපේක්ෂාවන්ට පටහැනිව රාජපක්ෂ කඳවුර ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා රාජපක්ෂ කඳවුර ගෝඨාභය යන්න. මහින්ද රාජපක්ෂ යන්න. රාජපක්ෂල එක්කෙනෙක්වත් ඉපා ඔක්කොම යන්න. ඕකනේ ජනතාවගේ මතය. හැබැයි දැන් මොකද වෙන්නේ? ඒ මතයට ප්‍රතිපක්ෂ ආණ්ඩුවක් ගොඩ නැගෙනවා. මම අනුස කුණසේකර මහත්මයා කියපු එකත් එක්ක එකඟයි. මේකේ දිග පළල නේද? මොකද්ද ගියාට පස්සේ කියන්නේ ගෝඨා ගෝ හෝම් කියනවා. හැබැයි ගියාට පස්සේ ඊටමත් මාරාන්තික හිස්තන. කුමකින් වෙනවද කියලා එතනින් අහන්නේ. ඊට මාරාන්තික හිස්තන. කොච්චර මාරාන්තිකද? කොච්චර අවිනිශ්චිත හිස්තනක්ද? පාර්ලිමේන්තුවට ඉන්න බැරි කෙනෙක් ජනාධිපතිතුමන් තරම් හිස්තනක් හිතනවා. ඊට පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්න බැරි කෙනෙක් ජනාධිපති වෙන තරමට එතන හිස්තන. අඩුවක් තිබුණා. ඒක එතන අඩුවක් තිබුණා. යන්න කියනවා. හැබැයි ගියාට ඉතුරු වෙන්නේ තිත් ගොඩක්. ඊටමත් අවිනිශ්චිත තිත් ගොඩක්. අපිට දැන් පෙන්නලා තියෙන කොච්චර අවිනිශ්චිතද? පාර්ලිමේන්තුවට එන්න බැරි වෙන කෙනෙක් ජනාධිපති වෙන තරම් අවිනිශ්චිතයි. නේද? හැබැයි ඒ වෙලාවේ තිබුණ ජනතාවගේ අභිලාෂයන්ට ප්‍රතිපක්ෂ පාලන කොට නැගිටින්නේ. ඒ නිසා දැන් අනිවාර්යෙන් නව ජනවරමකට යන්න ඕන මේ රට. මම මේ පැත්තෙන් විතරක් නෙවෙයි කියන්නේ. මේ අර්බුදයකින් රට ගොඩේ ඉන්න. මේ අර්බුදයකින් රට ගොඩේ ඉන්න පාලකයන්ට ආණ්ඩුවට විතරක් පුළුවන්කමක් නැහැ. මේක ක්‍රයිසිස් එකක්. මේක අර්බුදයක්. මේක ඩොලර් නැතිකම රුපියල් නැතිකම විතරක් නෙවෙයි. මේක පතුලටම කිඳා බහැලා තියෙන. මට එක මුදල් අමාත්‍යාංශයේ ජේස්ත්‍රිල්දාරි මහත්මයෙක් මට එක වෙලාවක දුරකථනයෙන් කතා කරලා කිව්වා മന്ത്രിතුමා අපේ නායකයන්ට ඉකොනොමික් ක්‍රයිසිස් එකක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ කිව්වා. මේ ක්‍රයිසිස් එකක් මේක. මේක හිතනවා තෙල් ආපුවම හරියයි, ගෑස් ටිකක් ආපුවම හරියයි, පෝර ටිකක් ආපුවම නෑ. මේ ක්‍රයිසිස් එක. එවැනි ක්‍රයිසිස් එකකින් ගොඩ එන්නකම තියෙන පුළුවන්කම තිබෙන්නේ ජන පාලකය, රාජ්‍ය සේවය, පෞද්ගලිකාංශය, පොදු ජනය, විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ සියල්ල ඒකාබද්ධව මේ අර්බුදයෙන් ගොඩ එනවා කියලා වැඩ කරොත් විතරයි අවුරුදු දෙක තුනක්. يعني මේ ක්‍රයිසිස් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ පාලකයා සහ ජනතාව අතර ඇති වෙන අන්‍යෝන්‍ය විශ්වාසනීය බැඳීම. ජනතාව කෙරෙහි පාලකයා විශ්වාස කරන්නත් ඕන, පාලකයා කෙරෙහි ජනතාව විශ්වාස කරන්නත් ඕන. එවැනි එකකින් විතරයි මේකේ ගොඩ එන්න පුළුවන්. එහෙම නැතු උඩ මොනම අටව ගත්තත් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. අන්න ඒ පැත්තෙන් ගත්තත් ජනවරමක් අවශ්‍යයි. ජනවරමක් ගත්තාම මේ අර්බුදයක් වෙලාවක ජනතාව පාලනයක් ලබා දෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඒ ජනතාව කියනවා ඒ අලුත් පාලනයට අවුරුද්දක දෙහික විරාම කාලයක් දෙනමමයි. අලුත් පාලනයක් ගොඩනගා ගත්තාම අර්බුදයක් තියෙන අර්බුදින් ගොඩ ගන්න කියලා ගොඩ ගත්තේ. ඒ නිසා උන්ට කාලයක් ලබා දෙනවා. අන්නේ කාලය තුළ තමයි මේ අර්බුදින් ගොඩ එන්න පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසා දැන් අපේ රටේ ජනතාවට මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අන්‍යෝන්‍ය විශ්වාසයේ ගොඩනගෙන පාලනයක් ගොඩනගා ගැනීම සඳහා ජනවරමක් අවශ්‍යයි. ඒක තමයි මේ අර්බුදයෙන් ගොඩ එන පදනම. දැන් ඔයගොල්ලෝ දන්නවනම් දැන් පළවෙනි වතාවට මොකද මානව හිමිකම් කොමිසම හමුවේ ආර්ථික අපරාධ කියන එක අපිට දැන් චෝදනාවක් හිටේ එනවා. බරපතලයි. ඒකට මානව හිමිකම් කොමිසමට සාමාන්‍යයෙන් පෙරලා තිබුණේ සිවිල් අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් තමයි විෂයපතේ. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ, දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව තමයි උන්ගේ විෂයපතේ. හැබැයි උන් මෙවර ලංකාව පිළිබඳ යෝජනාවලියදී උන් ආර්ථික අපරාධ පිළිබඳ එකකුත් ඇතුල් කරලා තියෙනවා. ඔවුන්ගේ තර්කය අතිශය සාධාරණයි. ආර්ථිකීය අපරාධයක් ලෙස කඩාවැටලා තිබෙනවා නම් ආර්ථික එවැනි කඩාවැටීමක තැනක සිවිල් අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් ගැන කතා කිරීමෙන් පළක් නැහැ. එනේ ඒගොල්ලෝගේ මේ මැන්ඩේට් එකෙන් එළියට ගිහිල්ලා නැහැ. ඒගොල්ලන් තියෙන්නේ සිවිල් අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ඒගොල්ලෝගේ මැන්ඩේට් එක. හැබැයි ඒගොල්ලෝ තර්කය කියන්නේ මොකක්ද? විශාල ආර්ථික කඩාවැටීමක් ලක් කරලා තිබෙනවා, ආර්ථික අපරාධයක් සිදු කරලා තිබෙනවා නම් ඒ ආර්ථික කඩාවැටීමට ලක් කරපු තැනක සිවිල් අයිතිවාසිකම්, දේශපාලන අයිතිවාසිකම් ගැන කතා කිරීමෙන් පළක් නැහැ. ඒ නිසා මේ ආර්ථික අපරාධ පිළිබඳවද හොයන්න කියලා මෙවැනි මේ සැරේ අපිට ඔය එන සමුළු දැන්ටම ලේඛනවල සඳහන් කරලා තිබෙනවා. එතකොට එහෙනම් මොකක්ද? මේ ආර්ථික අපරාධයට වගකියුත්ත නීතිය හමුවට පමුණුවන බව
ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් තහවුරු කරන්න ඕනේ. මේකෙන් ගොඩ එන්න. ජාතික කියන්නේ දේශීය අපි ලාංකික පුරවැසියන්ටත් අපි තහවුරු කරන්න ඕන. රයිට්. මේ අපරාධයට වගකීම් උන්ට අපි දඬුවම් දෙන්න ලෑස්ති. දඬුවම් දෙන්න ඕන කිව්වට කප්පලාට මේක අලුත් දෙයක් නෙමෙයි. තායිලන්තේ 1997 මේ මාසේ තායි බාත් එක නේද කඩා වැටුණා. 50 ගණන් තිබු 300 ගණන් විශාල ලෙස කඩා වැටුණා තායි බාත් එක. ඒ ගවර්නර් විරුද්ධ නඩු දෙමු. ඉරේ ගියා රජුරු නිදහස් දුන්නා. එච්චරයි. හරිද? ඒ ගවර්නර් ඉතින් මේ ගවර්නර් යන්න ඕනේ ඊටත් වඩා. මොකද මේ අජිත් නිවාඩ් කබ්‍රාල් පාර්ලිමේන්තුවේ කියපුවා රටට කියපුවා ඔයගලන්ට මතක නැහැ. හරිද? මේ ආර්ථික අපරාධය දැනම සංගෝපු අය. කබ්‍රාල් බැසිල් රාජපක්ෂ ආටිගල පී.බී. ජයසුන්දර කබ්‍රාල්ට කලින් හිටපු මහ බැංකුව අධිපතිතුමා. දැන් හොඳ මහත්තයෙක් නමුත් කරන්න දෙයක් නෑ. මහාචාර්ය ලක්ෂ්මන්. මොකක්ද? මේ පස් දෙනා තමයි මුළු රටටම දත්ත තුරුතුරු හංගලා වැරදි චිත්‍ර ලබා දීලා වැරදි ආර්ථික උපාය මාර්ග හදලා මේ රටක් මෙතෙන්ටපත් කරේ. ඒ නිසා මේ ආර්ථික අපරාධ කරුවන්ට දඬුවම් ලබා දෙන්න සූදානම් කියන සමාජ ජනමතයක් විශ්වාසය ගොඩ නැගීම සඳහා වැදගත්. එහෙම නැතු මේකෙන් ගොඩ එන්න බෑ. මා මේ කියන්නේ ඕන් එක දින පෞද්ගලික තරහක් නෙමෙයි. පෞද්ගලික තරහකුත් වෙනවා සමහර වෙලාවට. මේ නෑ කිව්වට නේද? එන්නේ නැත්ද මේ මිනිහ අපරාධයක් කරපු අයට මෙන්න දෙන්න පුළුවන්ද? සාමාන්‍ය දරුවන්ට ආහාර ටික නැති, සාමාන්‍ය අම්මා තාත්තට බෙහෙත් ටික නැති. නේද? දැන් අඩුම තරම් බල්ලෙක් කපුවොත් ඒ බෙහෙත් ටික නේද? දල පීතිකාවට ගන්න. මේකයි සිද්ධ වෙලා. ඒ නිසා මම හිතන්නේ විශ්වාසනීය පාලනයක් ගොඩනගා ගන්න මේකෙන් අරුපුදින් ගොඩ ඉන්නේ පළවෙනි එක. දෙවෙනි එක මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. මේක ඉතාමත් විනාශකාරී දේශපාලන සංස්කෘතියක්. අපේ රටේ මේ ආර්ථික අර්බුදයේ පිටිපස්සේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් ආර්ථික ප්‍රතිපත්තීන් වලට ඉක්මවන ලද දේශපාලන සංස්කෘතිය ප්‍රතිවිපාක. නිකන් කියන දැන් මේ රාජ්‍ය සේවය වැඩි කියනවනේ කියමදාම කියන්නේ. මාතර ඉඳන් හයිවේ එකේ කොළඹ වරායට බස් 5ක් එනවා උදේට. ඇයි වරාය ඇමති මාතර හිටපු. කුලියපිටියෙන් ඉසුරුපායට බස් 2ක් එනවා උදේට. අධ්‍යාපන ඇමති කුලියපිටිය ඉන්න නිසා. රත්නපුරෙන් බස් 2ක් එනවා ෆොරින් බියුරෝ එකට. රත්නපුරේ විදේශ සේවා කටයුතු නිරීක්ෂකයා හිටපු නිසා. බදුල්ලෙන් හැම ඉස්පිරිතාවටම බස් යනවා. මොකද වෙලාදී? මේ අද මේගොල්ලෝ අපිට රාජ්‍ය සේවය ලොකුයි කියනවා. රාජ්‍ය සේවය වැඩි කියනවා. හරි. අද මොකද වෙලා තියෙන්නේ? අද අපේ ගත්තොත් විශ්වවිද්‍යාලවල ගත්තොත් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ හිගයි අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩි. අධ්‍යයන කාර්ය මණ්ඩලය යම් බඳවා ගැනීමේ පටිපාටිකට බඳවා ගන්නවා. සුදුසුකම් තියෙනවා. හැබැයි අනධ්‍යයන කාර්ය මණ්ඩලය එහෙම ඕනේ. දැන් මේ හැම ආයතනයකම පහළ පුරවලා තියෙනවා. දැන් රාජ්‍ය ආයතන කඩාවැටීම් පිළිබඳ තියෙනවා නම් මේ රාජ්‍ය ආයතන වල වැඩි කියලා. ඔව්. අපිට දරා ගන්න අමාරුයි. ඒක පිළිගන්නවා. රුපියල් 100ක් ලැබුණා 58ක් වැටුප්පා විශ්‍රාම වැටුප්පට වියදම් කරනවා. හැබැයි ඒක සිද්ධුනේ කොහොමද? මේ ඔක්කොම මේ දේශපාලන සංස්කෘතිය ප්‍රතිවිපාක. එනිසා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොකොට අපිට ඉස්සරහට යන්න බෑ. නේද? මේ රාජ්‍ය අතර බිඳ වැටීම, වංචාව, දූෂණය, නාස්තිය මේ සියල්ල නතර කරන්න. නතර කළ යුතුයි. ඊළඟ ප්‍රධාන දේ ඔයගලගේ ශේෂ්ත්‍රය. නීතියේ විධානයේ ආධිපත්‍ය අපේ රට තුළ තහවුරු කරන්න. ඔයගොල්ලෝ නීතිඥ මහතුරු මේ ශේෂ්ත්‍රය අදාළයි. හැබැයි අපි හැමදෙනාම ආපහු අපිට කියන්න පුළුවන් අපේ රට නීති විධානයේ ආධිපත්‍ය තහවුරු වෙච්ච රටක් කියලා නෑ. අපිට නම් ගොඩාක් පරීක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? ගොඩාක් නඩු ගොනු වෙන්නේ කොහොමද? සමහර නඩු වලින් එළියට එන්නේ කොහොමද? මේ සෑම ශේෂ්ත්‍රෙම ගැටලු ඇති කරලා තියෙනවා. මොකද අපේ මේ දේශපාලන සංස්කෘතිය නීතියට වඩා උඩින් ඉන්නේ. දැන් මම කියන්නේ ඒක මේ ජනතාවත් වගේ කියන්න ඕන. මම මේ කියන්නේ හොඳට තේරුම් ගන්න. හරිද? පෞගිය අගෝස්තු 2020 අගෝස්තු මාසයේ 5 වෙනිදානේ මහචන්ද පහනේ මහචන්ද තිබුණේ. නේද? අගෝස්තු මහ පහන. ඊට දවස් 3-4කට කලින් රත්නපුරේ අපේක්ෂකයෙක් මිනිස්සෙක් ඝාතනය කිරීමේ වරදට මොකද්ද එල්ලුම් බස් නියම වෙනවා. හැබැයි ඔහු ඒ දිස්ත්‍රික්කෙන් පළවෙනි වෙනවා. ඡන්දෙන් පස්සේ නෙවෙයි හොඳේ. එන්නේ ඡන්දේ දිනේට කලින් තමයි අධිකරණයේ තීන්දුව ලැබෙන්නේ.
හරි. හැබැයි මොකක්ද සිද්ධ වෙන්නේ? හරි. එයා ඒ දිස්ත්‍රික්කෙන් පළවෙනි වෙලා පාර්ලිමේන්තුවට එනවා. ඊට පස්සේ එක එක ගැට ගහලා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී නේද? මොනතරම්ද කියලා මම මතකයි. ඒ මැතිවරණේ රනිල් වික්‍රමසිංහ මැතිවරණයට තමයි එයා වෙඩි කන්නේ. ඒ තරුණ වෙඩි කන්නේ මිය යන්නේ. හරිද? ඊට පස්සේ මම දැන් මේ ළඟදී එතුමාගේ දියණියගේ මංගල උත්සවේ රනිල් අස්සම් කරනවා. මේ කරන්නේ මොකද්ද? මේ නීතිය නොසලකා හැරීම මේ පාලකයන් අපේ රටේ සංස්කෘතියක් හදනවා නෑ ඕන නීතියට වඩා උඩින් කියලා. අද කොහොමද නාගරික සංවර්ධන අමාත්‍ය දුරදරන් ප්‍රසන්න රණතුංග මහා අධිකරණයෙන් ඔහු වැරදි කරුවෙක් කරා. මිලියන 25ක දඩයක් ගෙවුවා. මිලියන 25ක දඩයක් ගහපුවා මෑත කාලේ තිබුණ නඩු. කෝටි දෙකමාර දඩයක් ගහපු එක. කෝටි දෙකමාරක දඩයක් ගෙවුවා. ලක්ෂ 20ක වන්දියක් තීරණය කරා. අවුරුදු 4කට ඇඟ බැන්දා. එයා අපේ ආණ්ඩු පක්ෂේ සංවිධායක හා නාගරික සංවර්ධන ඇමති. මොකද මේ පෙන්වන්නේ මොකද්ද? මේ පෙන්වන්නේ හැම දෙනාටම නීතියට සදාචාරයට වඩා උඩින් ඒගොල්ලන්ගේ බලය තියෙන බව. ඒගොල්ලෝ හිතනවා ඔක්කොටම වඩා උඩින් තියෙන ඒගොල්ලන්ගේ බලය. ඒගොල්ලන්ගේ බලයට පුළුවන් සියල්ල යටපත් කරන්න. එහෙම සංස්කෘතියක් හැදිච්ච රටක් කොහෙවත් යන්නේ නැහැ. හැම දෙනාම බලයට නේද යටින් බලයේ යටින් තියෙන්න ඕන නීති උඩින් තියෙන්න ඕන. හැබැයි අපේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍යයට වඩා බලය උඩට ඇවිල්ලා තිබෙනවා. ඒක සංස්කෘතියක් හදලා තියෙනවා. සමහර විට ආණ්ඩු මාරු කරගන්නවා නඩුවෙන් බීරින්. මම දන්නවා. මගේ නඩුව තියෙන මේ ආණ්ඩු පෙරළුවොත් මගේ නඩුවෙන් ගොඩ යන්න පුළුවන්. මම දන්නවා සමහර අය ආණ්ඩුවට දැන් තදට ගහන්නේ නඩුව ළඟ එනවා. අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්නේ. හරිද? දැන් ඒක පොඩ්ඩක් ෂේප් කරන් ඉන්න ඕන මේ මගේ නඩුව ළඟ. ඒ එහෙම සංස්කෘතියක දෙන්න කොහොමද? එනිසා අපි කවුරුත් දන්නවා අපේ රටේ නීති විධානයේ ආධිපත්‍ය බිඳවට්ටපු රටක්. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා, අධ්‍යාපනය හදාarලා තියෙනවා. ඒ වෙනුවෙන්ම මහන්සි වෙනවා. එහෙත් අපි ඉස්සරහ තියෙන සමාජය මොකද්ද? නීතියේ විධානයේ ආධිපත්‍ය ගරු නොකරන ධනය සහ බලය නීතියට වඩා උඩින් තියෙන රාජ්‍යයක් නිර්මාණය කරනවා. මේක වෙනස් කරන්න. ආර්ථික ප්‍රශ්න අපි කතා කරමු. අපිට යෝජනා තියෙන ආර්ථික ප්‍රතිපත්තීන් ගැන ඔයගොල්ලන්ට යෝජනා තියෙනවා අපි ඒක සාකච්ඡා කරමු. හැබැයි මම හිතනවා සාකච්ඡා කිරීමකින් තොරව අපි එකඟතාවයට ආයුතුයි මේ දේශපාලන සංස්කෘතියත් එක්ක ඉස්සරහට අපිට යන්න බෑ කියලා. ඒ නිසා අපි ඔයගොල්ලන්ට එක සහතිකයක් දෙනවා. මෙන්න මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරමු. ඒක තමයි අපි අද ආර්ථිකේ අපි කතා කරමු. මොකද්ද පෞද්ගලික ආයෝජන වලට කරන්නේ? මොකද්ද පෞද්ගලික අංශයට කරන්නේ? මොකද්ද පෞද්ගලික විශ්වවිද්‍යාල වලට කරන්නේ? සාකච්ඡා කරමු. අපි ඒ ඕන එකක් එක්ක සම්මුතියකට ලෑස්ති. හැබැයි අපි කිසිදු සම්මුතියකට එන්න සූදානම් නැහැ. මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමකින් තොරව ඉස්සරහට යන්න ඕන කියන තැන විතරයි අපි. ඒක අතර පිරිසකයන් එකකතාවයක ලැබෙන මේක නියාමයක්. ඒක අනිවාර්ය නියාමයක් මේ සංස්කෘතිය වෙනස් කරන්න. අපි ඕගොල්ලන්ට අන්නේ සහතිකය දෙනවා අපි මේ සංස්කෘතිය වෙනස් කරන්න. මොකද මේ රටේ මේ දේශපාලන සංස්කෘතිය අඩියක්වත් ඉස්සරහට යන්න බැහැ. ඊළඟ ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපේ ආර්ථික පිළිබඳ ප්‍රශ්න. ඉතින් මම හිතනවා නව ආර්ථික උපාය මාර්ග අපේ රට අවශ්‍යයි. ඒකේ තියෙන ගොඩක් කරුණු අපේ රටේ පිහිටීම, අපේ රටේ සම්පත්, අපේ රටේ මානව සම්පත, අපේ රටේ ශිෂ්ටාචාරය, ලෝක දේශපාලනය. මේ ප්‍රධාන කරුණු මහා පදනම් වූ නව ආර්ථික සැලැස්මක් අපට අවශ්‍යයි. අපේ රටේ පිහිටීම වැදගත්. අපේ රටේ ස්වභාවික සම්පත් වැදගත්. අපේ රටේ මානව සම්පත, අපේ රටේ ගොඩනැගිලි ශිෂ්ටාචාරය හා ලෝක දේශපාලනය මත පදනම් වූ නව ආර්ථික පරිවර්තනයකට අපේ රට ලක් කරන්න ඕනේ. ඉතින් මම හිතනවා එහෙම නොවුනොත් අපේ අනුසුගුණසේකර මහත්මයා කිව්වා ඔබට විදේශගත වීමේ හැකියාවක් තියෙනවා. ඇත්ත. හැබැයි මතක තබා ගන්න. කොයි රටට ගියත් අපි ඒ රටේ දෙවෙනි පන්තියේ පුරවැසියෝ. මේකයි ඇත්ත. ඕස්ට්‍රේලියාවට ගියා කියලා අපි ඔසී වෙන්නේ නැහැ. එංගලන්තයට ගියා කියලා අපි ඉංග්‍රීසි කාර්යය වෙන්නේ නැහැ. අපේ પરම්පරා දෙක තුනක් යයි ඉංග්‍රීසි කාර්යය වෙන්නේ. ඒකයි. ජීවිතය කියන්නේ මොකක්ද? ජීවිතය කියන්නේ බැඳීම්. නේ? අපි උත්සවයක් තියෙනවා, පාටි එකක් තියෙනවා නේද? මල ගෙදරක අපි සම්බන්ධ වෙනවා. ඥාතින් එක්ක එක ගමනක් යනවා, ඥාතින් එක්ක විනෝදයට එකතු වෙනවා, අවුරුද්දට මහ ගෙදර යනවා. ඒවා තමයි ජීවිතය කියලා කියන්නේ. අපිට විදේශගත වෙලා ජීවත් වෙන්න පුළුවන් සියලු සමාජ බැඳීම් අත්තරපු කුටුම්බයකට ඉඳ වෙලා දුවයි පුතයි
නේද? නෝනයි මහත්තයයි කුඩා කුටුම්බයක් ඇතුලේ එකිනෙකාගේ ආරක්ෂාව එකිනෙකාගේ බැඳීම් මත ජීවත් වෙනවා. ඊටාම පටු සීමාවකට අපි ලක් කරනවා. මිනිස්සු කියන්නේ නෙමෙයි. මිනිස්සු කියන මානව බැඳීම්. අපි කිසි බැඳීමක් නැති හුදකලා කුටුම්බයක් අතර ජීවත් වෙන කණ්ඩායමක් වලට ලක් වෙනවා. ඒ නිසා මම හිතන්නේ පලා යාම නෙවෙයි උත්තරේ. උත්තරේ මේක වෙනස් කරන එක විතරයි. උත්තරේ මේක වෙනස් කිරීම විතරයි. වෙනස් කරන්න පුළුවන්. මේ රට ගොඩනැගිය හැකි රටක්. අපේ රටේ ජනතාව නරක නැහැ. මේ පාලකයන් විසින් නරක දාලා නරකට ඇදලා දාපු මිනිස් සමූහයක් ඉන්නේ. මේගොල්ලෝ ඉතා වේගයෙන් ඔයගොල්ලන්ට මතක ඇති. පොරබදබද කොච්චර ඇඳද චිත්‍ර. කට්ටිය චිත්‍ර අඳින කොච්චර තීන්ත දුන්නද? ඇයි? කෙනෙකුට හිතනවා විශ්වාසයක් ගොඩ නැගුණොත්. ඒ විශ්වාසය මත ජනතාව පොදි බෙදලා එකතු වෙනවා. හැබැයි විශ්වාසය ගොඩ නැගීම තමයි අත්‍යවශ්‍ය සාධකේ. ඒ ජනතාව ඒක රාස් කරගත හැකි. මේ රාජ්‍ය ගොඩ නැගීම සඳහා නව ප්‍රවේශයකට අපේ රට පරිවර්තන කළ හැකි කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් අපි අනුසු මහත්මයා මුපුරන්නේ තුමා කිව්වා අවංකව. මම එකක් කියන්නම්. අපි ගන්නාලද තීරණ පිළිබඳ විවේචන තියෙන පුළුවන්. සමහර සිදුවීම් පිළිබඳව වෙනස් ආකල්ප ගොඩනැගිලා තියෙන පුළුවන්. මම එකක් සාධක කරන්න උගුණා. ඒ කිසි තීන්දුවක්, ඒ කිසි ක්‍රියාමාර්ගයක් පෞද්ගලික මට හෝ මගේ ව්‍යාපාරයේ කිසියෙකුට පෞද්ගලික ප්‍රතිලාභයක් ගනු ගැනීම වෙනුවෙන් කරලද ක්‍රියාමාර්ගෝ තීන්දුව දෙන්නේ. වරදලා තියෙනවා. අපි දන්නවා. බොඳ වෙලා තියෙනවා. අපි ගැන අපහැදිලි චිත්‍රයක් ඇදලා තියෙනවා. ඒකට සමහර තීන්දුව හේතු වෙලා තියෙනවා. හැබැයි කිසි තීන්දුවක් මට අපේ පක්ෂ කිසි සමාජිකට පෞද්ගලික යමක් උපයා ගැනීම අරමුණේ නෙමෙයි. පෞද්ගලික යමක් ලබා ගැනීම අරමුණේ. අපි මේ මොහොතේ ඒ තියෙන තත්ත්වය අනුව ගත යුතු තීන්දුව යහපත් තීන්දුව ලෙස අපි කල්පනා කරලා ගත්ත තීන්දුව. අවංක තීන්දුව. එනිසා වැරදීම් තියෙනවා. අතපසුවීම් තිබෙනවා. අපි මහා සියල්ල දත් මාර ලෝකෙකින් පහළ වෙච්ච අය නෙවෙයි. මේ රටේ සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය ජනතාවත් එක්ක ගැටෙනයි. ඒ අඩුපාඩුකම් තියෙනවා. හැබැයි මේ ව්‍යාපාර ඉස්සරහට යන්නේ. අපි ඔක්කොගේම අදහස් ඉතා හොඳින් ගැටුණොත්, ඉතා හොඳින් මූණොත්, ඒකෙන් හොඳම එක තෝරා ගන්න සමත් වුණොත් තමයි මේ ව්‍යාපාර ඉස්සරහට යන්නේ. එහෙම නැත්නම් අපි හිතනවා අපි කීප දෙනෙක් එකතු කරලා නම් ටිකක් කිව්වේ මේ කණ්ඩායමක් එකතු වෙලා එක තැනක ගුලි ගැහිලා ඒගොල්ලෝ තීන්දුව අරගෙන එහෙම වෙන්නේ නැහැ. අපි හැම කෙනාම සීමාකම් තිබෙනවා. අපි හැම කෙනාම සීමාකම් තිබෙන එක තමයි ස්වභාවය. හැබැයි අපි සමත් වෙන්න ඕන මොකද්ද? අපිට නැති දේ අනේකාගෙන් උකහා ගන්න. අපිට ඇහුම්කම් දෙන්න, අනේකාට සමන් දෙන්න. හොඳ දේ උකහා ගැනීමේ හැකියාවක් තියෙනවා. මම හිතනවා ඒකට අපි සූදානම්. ඔබ අප කරේ තියෙන විවේචන, අදහස් අපි ඕනතරම් ඕන වෙලාවක සාකච්ඡා කරලා ලෑස්ති. මොකද මේක මගේ හෝ අපි සහෝදරුන් අපි කිසිවෙකුගේ පෞද්ගලික කාර්යයක් නෙවෙයි. මේක අපි ඔක්කොම එකතු වෙලා කරන්න ඕන සමාජ කාර්යයක්. මේක සමාජ කාර්යයක්. අද අපිට ඕන නවපන්නේ මහජන ව්‍යාපාරයක් ඕන. පක්ෂ පාට සියලු බෙදීම් ඉවත් කරලාද නවපන්නේ මහජන ව්‍යාපාරය. බලය ගන්නත් මේ රට හදන්න. දේශපාලන ව්‍යාපාර දේශපාලන මතපතාන්තර ඉක්මවා යන ලද මහජන ව්‍යාපාරයක් ඕන. ඒක නවපන්නේ නිදහස් ව්‍යාපාරයක් අද අපේ රට අවශ්‍යයි. ජාතික ජන බලවේගය කියන්නේ අන්නේ නිදහස් ව්‍යාපාරය. පක්ෂේ අපිට ජීවිතය තියෙනවා. අපි මේ පක්ෂේ මොන දේවල් ටික අපි එකකින් කරන්නේ. හැබැයි මේ බලය ගැනීමත් මේක ගොඩනැගීමත් කියන සාධක දෙන රඳාපවතින්නේ මහා නවපන්නේ මහජන ව්‍යාපාර. කියන්නේ සොබ්බ හැම දෙනාම මා කියන්නේ මහජන ව්‍යාපාර කොටස් කරවමු. මේක අපි හැම දෙනාම අපේ දී බවටපත් කරගන්න. අපි සවන් දෙන්න ලෑස්ති. අපි අහුම්කම් දෙන්න ලෑස්ති. ඔබ කියන දේ තේරුම් ගන්න ලෑස්ති. උකහා ගන්න ලෑස්ති. වැරදි නිවැරදි කරගන්න ලෑස්ති. අතපසුවීම් නේද? බාර ගන්න සූදානම්. හැබැයි මේ ඔක්කොමත් එක අපි ඉස්සරහට යන්න ඕනේ. අන්නේ අභිලාෂ සහිත අපි වැඩ කරමින් ඉන්නවා. ඒ වෙනුවෙන් ඔයගොල්ලෝ සියලු දෙනාගේම මැදිහත් වීම දායකත්වයේ මම අපේක්ෂා කරනවා. ඒ වගේම දිගින් දිගට මා කියන්න ඕනේ නැහැ. මෙතනින් ඔයගොල්ලෝ වෘත්තීමය ලෙස ගත්තොත් තම ගෞරවාන්විත ආදායම් මාර්ග සහිත වෘත්තීකව නිලලා ඉන්නවා. ඒ නිසා පෞද්ගලික ගත්තොත් හැම දිනකටම පෞද්ගලික ජීවිතයක් තිබෙනවා. යම් සුරක්ෂිත ජීවිතයක් තිබෙනවා. මේ අර්බුදය හමු වුවත් එහෙත් අපි එකිනෙකාගේ ජීවිතේ මොනතරම් සුරක්ෂිත වුණත් රට සුරක්ෂිත නැත්නම් අපේ ජීවිත පොඩි කරගෙන යන එක වළක්වන්න බෑ. නිසා රට මොනතරම් ප්‍රමාණයකට සුරක්ෂිත කරගන්න පුළුවන්ද කියන සාධකය මත තමයි අපි එකිනෙකාගේ පුද්ගලික ජීවිතේ සුරක්ෂිතභාවය ලබන්නේ. නිසා අපි හැමදෙනාම කරබදමු සුරක්ෂිත රාජ්‍යයක් අපේ රට තුළ නිර්මාණය කරන්න.
ඒ වගේම මේ අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේ NPP නීති සභාව තෝරාපත් කරනු ලැබුවා. ඔවුන් සියලු දෙනා තමගේ කාර්යභාරය, තමගේ අරමුණු, තමගේ වගකීම් නිසි පරිදි ඉටු කර ගැනීම සඳහා ශක්තිය හදහිර ප්‍රාර්ථනා කරමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම. ජය වේවා.